හරි. අපි එහෙනම් අද පාඩම පටන් ගමු. ගිය සතියේ මම ඔයාලට දුන්නා අභ්‍යාසයක්. අභ්‍යාස මාලාවක් ගණන් වගේක් දුන්නා. අපි දැන් ඒක සාකච්ඡා කරලා ඉවර වෙලා පාඩමට යමු. හරි. මම ඔයාලට ගෙදරින් හදන්න කියපු අභ්‍යාස මාලාව තමයි 1 2 අභ්‍යාස මාලාව. 1 2 අභ්‍යාස මාලාව මම ගෙදරින් හදන්න කිව්වා. 1 2 කාටද කියන්න පුළුවන්ද මම මොන ගාන ඉඳලාද හදන්න කිව්වේ? කීවෙනි ගාන ඉඳලාද? හරි පළවෙනි ගාන ඉඳලාම අපි හදමු. හරි. බලන්නකො 1 2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන. ඒක අපිට මෙහෙම සංඛ්‍යා රටා වගුවක් දීලා තියෙනවා 5 10 15 20. එයාගේ පළවෙනි පදය 5යි. හරි. පළවෙනි පදය 5යි. සාධාරණ පදය 5යි n. දෙවෙනි ගානේ පළමු පදය 10යි. සාධාරණ පදය 10යි n. ඊළඟ ගානේ පළමු පදය 8යි. සාධාරණ පදය 8යි n. ඊගාව 7යි 7යි n. ඊළඟ 12යි 12යි n. ඊළඟ 1යි 1යි n. හරිද? ඔහොමයි අපිට මේ සංඛ්‍යා රටාවල සාධාරණ පදය ලැබෙන්නේ. එන්නතර පළවෙනි ගානේ වැඩ ඉවරයි. හරිද? දැන් අපි ඊළඟට යන් දෙවෙනි ගානට. දෙවෙනි ගාන. දැන් අපිට තියෙන දෙවෙනි ගානේ වැඩ පටන් ගන්න. බලන්න ගෙදර වැඩ අභ්‍යාස මාලාවේ දෙවෙනි ගාන. ඒකේ කියනවා 3ත් 33ත් අතර පිහිටි පහේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියන්න. 3ත් 33ත් අතර පිහිටි පහේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද. ඒ කියන්නේ කුඩා කෙනාගේ සිට ලොකු කෙනාට. බලන්න 3ත් 33ත් අතර පහේ ගුණාකාර 5 10 15 20 25 30. ඕකයි උත්තරේ. 5 10 15 20 25 30. ඔය තමයි දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නේදී අපට කියනවා 11 22 33 44. සාධාරණ පදය. සාධාරණ පදය තමයි 11යි n. 11යි n. නවවෙනි පදය 11යි n නම් 11 වරක් 9 99යි. නවවන පදය 99යි. 3 121 වන්න. එහෙනම් අපි කරන්නේ 11යි n සමාන කරනවා 121ට. දෙපැත්තම 11න් බෙදුවා n සමානයි 11යි. එහෙනම් ලියන්න පුළුවන් 11 වන පදය 99 කියන්නේ 11 වන පදය. නෙමෙයි 121 කියන්නේ 11 වන පදය. හරි. ඔය අපි දැන් සාකච්ඡා කරේ දෙවෙනි ගාන. නෙමෙයි තුන්වෙනි ගාන. පළවෙනි ගාන මම සාකච්ඡා කරා. දෙවෙනි ගාන තමයි මේ තියෙන්නේ. දැන් මේ සාකච්ඡා කරේ තුන්වන ගාන. හරි. එහෙනම් ඒකත් අඩුපාඩු ඉක්මනට හදාගන්න. දැන් ඔයාලා මෙතන මේක හදලා ඇති. හරි.
දැන් අපි අවසාන ප්‍රශ්නට යන් ඒකේ මේ හතරවෙනි ප්‍රශ්නට යන් 9 18 27 36 9 18 27 36 බලන්න 9 18 27 36 මේකේ සාධාරණ පදය 9යි n 9යි n දෙක 11 වෙනි පදය 9 වරක් n 9 වරක් 11 99යි 11 වෙනි පදය 99යි 3 අපෙන් අහනවා මම ඔයාලට මේක WhatsApp වලට දැම්ම මේ අභ්‍යාස මාලාව 270 කීවෙනි පදයද එහෙනම් අපි කරන්නේ 9න් සමාන කරනවා 270ට දෙපැත්තම 9න් බෙදනවා n සමානයි 30යි 30 වන පදය 30 වන පදය ඔය අපි හැදුවේ ප්‍රධාන අංක 4 ප්‍රධාන අංක 4 හරි දැන් අපිට තියෙන ප්‍රධාන අංක 5 ප්‍රධාන අංක 4ට පිළිතුරු ගත්ත අපි දැන් එහෙනම් යම් ප්‍රධාන අංක 5 වැඩ පටන් ගමු ප්‍රධාන අංක 5 මෙන්න බලන්න ප්‍රධාන අංක 5ට තියෙන්නේ මෙහෙමයි සාධාරණ පදයේ CIN සාධාරණ පදයේ CIN නම් අපෙන් අහන්නේ 12 වෙනි පදය සාධාරණ පදයේ CIN ලු එහෙනම් 12 වෙනි පදය අහනවා නම් 100 වරක් 12 උත්තරය 1200යි. ඔන්න බලන්න සාධාරණ පදයේ 100යි n 12 වන පදයේ 1200යි. දෙක. එයාගේ රෝමි ලක්කම් දෙක. 500 කීවෙනි පදයද? 100යි n සමාන කරා 500යට දෙපැත්තම බෙදුවා 100ෙන්. ඔය බලන්න n සමානයි 500 100ෙන් බෙදුවොත් 5යි. එහෙනම් අපට කියන්නට පුළුවන් 5 වන පදය. 5 වන පදය. අපි මේ තාම සාකච්ඡා කරන්න ගිය සතියේ දුන්නු අභ්‍යාස මාලාව 5 වන පදය. හරි. 5 වන පදය. එහෙනම් ඔන්න 5 වෙනි ප්‍රශ්නේ වැඩ ඉවරයි. පරක් වෙලා ආවනම් මම එයාලට මේක නැවත YouTube එකට දාන්නම් මේ අභ්‍යාස මාලාව සාකච්ඡා කිරීම. ඒතර බලන්න පුළුවන් ඔයාලට මේ group එකට දාන්නම්. හරිද? එහෙනම් 5 වෙනි ප්‍රශ්නෙත් දැන් මම අයින් කරනවා. ඊට පස්සේ අපි යනවා 6 වෙනි ප්‍රශ්නයට. 6 වෙනි ප්‍රශ්නය. හරි. 6 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි. හරිද? 100ට වැඩි 3හි කුඩාම ගුණාකාරය කුමක්ද? 100ට වඩා වැඩි 3හි කුඩාම ගුණාකාරය. එහෙනම් 100ට වඩා ලොකු කෙනෙක්. ඒ කියන්නේ 100 ළඟම තියෙන කෙනෙක්. බලමු අපි 100ට වඩා ලොකු 100ට වඩා වැඩි 3හි කුඩාම ගුණාකාරය කුමක්ද කියලා අහනවා. ඒ තමයි 6 වෙනි ප්‍රශ්نين අහන්නේ. හරි. අපිට කියන්න පුළුවන් නේද? දැන් 100 ආවොත් 3ෙන් බෙදෙන්නේ නැහනේ. 101 ආවට 3ෙන් බෙදෙන්නෙත් නැහැ. හැබැයි 102 ආවොත් මේක 3ෙන් බෙදෙනවා. හේතුව මෙයාගේ ඉලක්කම් දර්ශකයේ 3යිනේ. ඔයාලට මතක ඇතිනේ 7 වසරේ අපි බෙදෙන කට්ටිය හොයාගත්තු ක්‍රමය 1යි 2යි 3යි. එහෙනම් මෙන්න මෙයා තමයි 100ට වඩා ලොකු කුඩාම 3 ගුණාකාරය.
102. හරි. ඊට පස්සේ අහනවා එම සංඛ්‍යාව 3න් පටන්ගෙන 3 ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද? එහෙනම් අපි බලනවා 3 ගුණාකාරවල පොදු පදය 3යි එන්නේද? 3 ගුණාකාරවල පොදු පදය 3යි එන්නේ. ඕක සමාන කරනවා 102ට. දෙපැත්තම 3න් බෙදනවා. එතකොට අපට ලැබෙනවා 102 කියන්නේ කීවෙනි ස්ථානයට තියෙන කෙනාද කියලා. 102 3න් බෙදපුවාම ඔයාලට මෙතන ඕන 102 3න් බෙදලා පෙන්නන්න. 3 වරක් 3 9යි. එකක් ඉතිරි 3 වරක් 4 12යි. එහෙනම් අපට ලැබෙනවා 34 කියලා. එහෙනම් ලියන්න උත්තරේ 34 වෙනියා. 34 වෙනියා. හරි. ඔය තමයි අපි සාකච්ඡා කරපු 6 වෙනි ගාන. දැන් අපිට තියෙන ඊළඟට 7 වෙනි ගානට. 7 වෙනි ප්‍රශ්නය. එහෙනම් 7 වෙනි ප්‍රශ්නය බලමු. එකට වඩා විශාල නමුත් 200ට අඩු ඉරට්ට සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ n වෙනි පදය සාධාරණ පදය කුමක්ද? 2n. ඉරට්ට සංඛ්‍යා කියන්නේ එකට වඩා නම් දෙකේ ගුණාකාරනේ. 2n. n හි අඩුම අගය 1 වන අතර එයට ගත හැකි වැඩිම අගය කුමක්ද? උන්ට මතක තියාගන්න මෙතන තියෙනවා 200ට අඩු කියලා. 200ට අඩු. පැහැදිලිද? දැන් මේකට ගන්න පුළුවන් කුඩාමගේ එකනේ. එතකොටනේ පළවෙනි පදයට දෙවරක් 1 2යි කියලා ලැබෙන්නේ. ඔයාලට ගන්න කියනවා nට ලොකුම කෙනා කවුද කියලා. 200ට අඩුලු. උන්ට මතක තියාගන්න nට 100 දැම්මොත් දෙවරක් 100 200 එනවා. හැබැයි 100 එන්න බෑනේ ළමයි. මොකද 200ට අඩු වෙන්න එපැයි. 100 දැම්මොත් 200 නේ එන්නේ. එහෙනම් 200ට අඩු වෙන්න නම් 100 නෙමෙයි දාන්න පුළුවන් 99. 99යි එන්න ඕනේ. එහෙනම් එන්ට ගන්න පුළුවන් ලොකුම කෙනා තමයි 99. හරි. උත්තර දෙකයි මේ. සාධාරණ පදයේ 2යි එන්ට ගන්න පුළුවන් ලොකුම කෙනා 99. කවුරු හරි කයි 100 කියලා 100 ගත්තොත් ලැබෙන්නේ දෙවරක් 100 200යි. එතකොට 200ට අඩු නෑනේ. 99 ගත්තොත් නම් දෙවරක් 99 කියන්නේ 198යි. 200ට අඩුයි. එහෙනම් එන්ට ගන්න පුළුවන් ලොකුම කෙනා 99. හරි. ඔය අපි සාකච්ඡා කරේ 7 වෙනි ප්‍රශ්නය. ඊට පස්සේ දැන් අපිට තියෙනවා ප්‍රධාන අංක 8. ඔය ප්‍රධාන අංක 8 නම් බොහෝ විට ගොඩක් අය වරද්දලා තමයි සාකච්ඡාක් මේ දාන්නේ. අනිවාර්යෙන් වරද්දනවා. හරි. අවසාන ප්‍රශ්නය තමයි ගොඩක් අයට වරදින්නේ. මිලියන 2ක ජනගහනයක් ඇති රටක. ඔන්න ජනගහනය මිලියන 2යි. හරිද? අවුරුදු 200ක් යනකොට ජනගහනය අහනවා. හැබැයි අවුරුදු 200ක් යනකොට ජනගහනය ඇහුවට මේකේ ජනගහනය හැම අවුරුදු 25කටම දෙක ගානේ වැඩි වෙනවා. එහෙනම් මම උන් බාට ලස්සන රටාව ගොඩනගල් පෙන්නන්න ඈ. අවුරුදු 25ක් ගත වුණා. එතකොට 4 ලැබෙනවා. ඒ දෙකට දෙකක් එකතු වෙනවනේ. ආය 25යි. ආය 25යි. අය දෙකක් වැඩි වුණා. 6. ආය 25යි. 8. ආය 25යි. 10. ආය 25යි. කොහොමද යන්න ඕන? මම දැන් හදන්නේ සංඛ්‍යා රටාව වලින් හදන්නේ. 2 4 6 8 10. ඒ කියන්නේ දෙකේ ගුණාකාර තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි බලමු 200ක් ලැබෙනවා නම් කොහොමද කියලා.
200ක් ලැබෙනවා නම් 25 ඒවා 25 25 25 25 මෙතන 4යි තව 4ක් යන්න ඉපේ තව 4ක් ගියොත් ඔයාලට පැහැදිලි ඔන්න මේ 25ට එකයි මේ 25ට එකයි මේ 25ට එකයි මේ 25ට එකයි මෙතනම 25 ඒවා 4ක් නම් මෙතනම සංඛ්‍යා 4ක් තියෙනවා තව 4ක් මෙතෙන්ට එනවා තව 4ක් එනවා එතකොට තමයි 200 සම්පූර්ණ වෙන්නේ එතකොට මේ දෙකත් එක්ක තමයි ගන්න ඕනේ නැත්තම් ගොඩක් අය ගන්නේ දෙකේව 8ක් ගන්නවා ඇයි ඒ 200ට 25 8නේ ඒතර යාලා දෙකේව 8ක් කර ගන්නවා ගාන වැරදි ඇයි ආරම්භ වෙනකොටම දෙකක් ඉන්නවා ඊට පස්සේ අවුරුදු 200ක් යනවලු එහෙනම් දෙකත් එක්ක තව පද 8ක් තියෙනවා එහෙනම් ඔක්කොම පද 9යි එහෙනම් අපි හොයන්නේ දෙවරක් 9 මිලියන 18යි ගොඩක් අයට ලැබෙන්නේ මිලියන 16යි කියලා හරිද එයාලා හිතාගෙන එතකොට පටන් ගද්දි කවුරුවත් නැහැ කියලා පටන් ගද්දි මිලියන 2ක් හිටියම ඊට පස්සේ තමයි දෙක ගානේ වැඩි වුනේ ඊට පස්සේ 25 ඒවා 8ක් කියන දෙකේව 8ක් වැඩි වෙනවා දෙකේව 8ක් කියන 16යි මේ දෙකයි 17යි මෙන්න මේකයි උත්තරේක හදාගන්න ඒක හැම අවුරුද්දකම වගේ ළමයි වරද්දන කොටසක් ගොඩක් අය දාන්නේ මිලියන 18 කියලා මේ 16 කියලා හරි ඒක හදාගන්න ඊට පස්සේ අපි ඊළඟ පියවරට යමු හරි ඊට පස්සේ හරි බලන්න කවුරු හරි දැන් තමයි අපි ගිය සතියේ නවත්තපු තැනින් පාඩම් පටන් ගන්නේ කවුරු හරි කෙනෙක් කියන්න අපි ගිය සතියේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හෙව්වද නැද්ද ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය අපි අහමු දෙනෙත්ගෙන් අහමු දෙනෙත් ගිය සතියේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හෙව්වද හරි ලියන්න මාතෘකාව දැන් ප්‍රශ්නයක් ආපුවම උත්තර දෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලියන්න ඊළඟ මාතෘකාව ඔත්තේ සංඛ්‍යා කරාද කරලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව කරාද ඔව් කරලා තියෙන අර වගුවක් ගහලා එකෙන් අපි ගණන් හැදුවේ නෑ නේ ගණන් හැදුවේ හරි 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 ඔත්තේ සංඛ්‍යා රටාව කරානේ මෙයාලා හැම වෙලේම එකකින් අඩුයි මෙයාලා හැම වෙලේම එකකින් අඩුයි එහෙනම් අපිට පදේ ලැබුණු විදිය ගන්න පුළුවන් හරි එහෙනම් අපි ඒකේ ගණන් තමයි දැන් හදන්න තියෙන්නේ එහෙනම් ලියන්න අපි හදන පළවෙනි ගාන හරිද දැන් ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය අපි ගත්තේ 2න් අඩු කිරීම 1 කියලා ඔයාලට මතක තිය අපි අර වගුවක් ගහලා කරා ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2න් අඩු කිරීම 1යි හරිද එහෙනම් ලියන්නකො අද හදන පළවෙනි ගාන 12 වන ඔත්තේ සංඛ්‍යාව සොයන්න 12 වන ඔත්තේ සංඛ්‍යාව සොයන්න 12 වන ඔත්තේ සංඛ්‍යාව සොයන්න හරි මං කියලා දෙන්න
12 වන ඔත්තේ සංඛ්‍යාව හොයන්නේ මෙහෙමයි. අපි ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය ඉස්සරලාම ලියනවා. 2n අඩු කිරීම 1යි. හරිද? ඊට පස්සේ අපෙන් අහන්නේ 12 වෙනියනේ. 12 වෙනිය අහනවා නම් අපි කරන්නේ දෙවරක් 12 අඩු කිරීම 1යි. ඊට පස්සේ අපි දන්නවනේ දෙවරක් 12 24යි. අඩු කිරීම 1යි. අවසාන පිළිතුර අපට ලැබෙනවා 23යි කියලා මේ. හරි. බලන්න අවබෝධයෙන් හදාගන්න. 2න් අඩු කිරීම 1යි. දෙවරක් 12 අඩු කිරීම 1යි. දෙවරක් 12 24යි. 24න් එකක් අඩු වුණාම 23යි. හරි. ඒක ඉක්මනට හදමු. හරි. ඒක ලේසි ඈ. ඊළඟ ගාන එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ පළවෙනි ප්‍රශ්නය රෝමිලක්කන් එක සාධාරණ පදය රෝමිලක්කන් එක සාධාරණ පදය රෝමිලක්කන් දෙක 20 වන පදය රෝමිලක්කන් දෙක 20 වන පදය රෝමිලක්කන් 3 18 වන පදය 18 වන පදය 4 51 යනු කීවන පදයද 51 යනු කීවන පදයද අවසාන ප්‍රශ්නය 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීවන ඔත්තේ සංඛ්‍යාවද 200ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීවන ඔත්තේ සංඛ්‍යාවද එහෙනම් අපි කට්ටියම එකතු වෙලා මේ ගාන සාකච්ඡා කරමු. හැබැයි ඔයාලට මම සාකච්ඡා කරන්නේ රෝමිලක්කන් 3 ඉඳලා. ඔයාලා හැමෝම හොඳ ළමයි වගේ රෝමිලක්කන් එකට පිළිතුර ඉක්මනට ලියන්න. ඒක කාටවත් අමාරු නෑ ලියන්න දෙයක්වත් නෑ ඉතින්. අපි දන්නම දෙයක්. රෝමිලක්කන් එකට උත්තරේ ඉක්මනට ලියන්න. රෝමිලක්කන් එකට උත්තරේ ඉක්මනට ලියන්න. දැන් ඔයාලා මං හිතනවා ඒකට උත්තරේ ලියලා ඉවරයි. මේ බලන්න. 1
2n අඩු කිරීම 1යි. ඔත්තේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 2n අඩු කිරීම 1යි. හරි. දැන් දෙවෙනි ප්‍රශ්නයට උත්තරය ඔයාලා හැමෝටම ගන්න පුළුවන්. අපි අර කලිනුත් ගාණක් හැදුවේ 20 වෙනි පදේනේ n තියෙන තැනට 20 දාන්න. බලන්න උත්සාහ කරන්න 20 වෙනි පදය හොයන්න. පොදු පදේ ලියලා ආදේශ කරලා ගන්න. කිද උත්තරය 39යි. 39යි. දෙවරක් 20 40යි 40න් එකක් අඩු වුණාම 39යි. හරිද? ඔය තමයි අපේ රෝම ඉලක්කම් 1ටයි 2ටයි උත්තරේ. රෝම ඉලක්කම් 3ටත් තනියම උත්තරය ගත්ත හැකි ඉක්මනට ගන්න 18 වන පදේ හොයන්න. රෝම ඉලක්කම් 2ට උත්තරය ගත්තා වගේමයි රෝම ඉලක්කම් 3ටත් 18 වන පදය. 18 වන පදය. හරි. 18 වෙනි පදේ මේ වෙනකොට හොයලා ඉවරයි. ඉතින් අංක 3. ඔන්න මම අංක 3 හොයනවා. 2n අඩු කිරීම 1යි. දෙවරක් 18 අඩු කිරීම 1යි. 36 අඩු කිරීම 1යි. අවසාන පිළිතුර 35යි. 18 වන පදය 35යි. රෝම ඉලක්කම් 4ට උත්තරය අපි හැමෝම එකතු වෙලා හදමු. 7 වසරේ සමීකරණ පාඩම තියෙන්නේ. ඔන්න බලන්නකෝ. 51 කියන්නේ කීවෙනි පදයද? පොදු පදය ලියලා සමාන කරා 51ට. අපි මේට කලින් ගණන් වලත් එහෙම්මමයි කරේ. දැන් මේ බලන්නකෝ ඔයාලට මතකද දන්නේ අඩු කිරීමේ එකක් තියෙනවා. අඩු කිරීමේ එකක් තියෙනවා නම් අපි දෙපැත්තටම එකක් එකතු කරනවා කියලා මතක් වෙන්න ඕන. අඩු කිරීමක් තිබ්බොත් දෙපැත්තටම එකතු කරනවා. මෙයාට මෙයා අයින් වුණා. 2න් කියන්නේ 52යි. 51ට එකක් එකතු කරොත් 52යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා n සමානයි 52 දෙකට බෙදපුවහම 26යි. එහෙනම් ළමයිනේ 51 කියන්නේ 26 වන පදය. හරි. එහෙනම් ඔයාලා හදාගන්න ගාන ඊළඟ ගාන තනියම හදන්න ඕන. මං හැබැයි ඒකට උදව්වක් දෙනවා. හරි. ඒ 4 වෙනි නෙමෙයි 5 වෙනි ගාන හදන්නෙත් මෙන්න මේ විදිහටමයි ඈ. අවසාන ගාන හදන්නෙත් මේ ක්‍රමයටමයි. හරි. එහෙනම් බලන්න හොඳ ළමයි වගේ ඒ ගාන හදමු. මං උදව්වක් දෙන්නම්. හොඳට බලන්න 200ට අඩු ලොකුම ඔත්තේ සංඛ්‍යාව කවුද? 200ට අඩු ලොකුම ඔත්තේ සංඛ්‍යාව තමයි 199. ඕකනේ 200ට අඩු තියෙන ලොකුම කෙනා. එහෙනම් ඔයාලා මේ ක්‍රමයට දාන්න 199. මේ විදිහටම බලන්න ගාන හදලා n කීයද කියලා බලන්න.
හරි. 2n අඩු කිරීම එක 99යි. දෙපැත්තටම එකක් එකතු කරා. එකසි අනුනමයයි 199යි 199 එකයි 200යි දෙපැත්තම දෙකෙන් බෙදුවා n සමානයි 100යි 199 කියන්නේ 100 වෙනි ස්ථානයේ තියෙන කෙනා. හරි නේද? එහෙනම් ඔන්න අපි ඒ ගානෙත් වැඩි ඉවර කරා. හරි. එහෙනම් දැන් අපි දැන් ඉගෙනගත්තු සංඛ්‍යා රටා වර්ග වලින් අපි දැන් යන්නේ විශේෂ සංඛ්‍යා රටා දෙකකට. ඒ දෙක ඉගෙන ගත්තා කියන්නේ සංඛ්‍යා රටා පාඩම ඉවරයි. ඊට පස්සේ අපිට අද පුළුවන් නැවත අලුත් පාඩමක ආරම්භය ගන්න. හරිද? දැන් අපි ඉගෙන ගත්තේ 2 ගුණාකාර, 3 ගුණාකාර, 4, 5, 6, 10, 12 ඔය වගේ වනේ. ඊට අමතරව විශේෂ කෙනෙක් ඉගෙන ගත්තා ඔත්තේ සංඛ්‍යා රටා. හරි? තව අපිට සංඛ්‍යා රටා දෙකක් තියෙනවා. අපි ඒ දෙක දැන් ඉගෙන ගන්න යමු. දැන් ඔයාලට පැහැදිලි මේක අමාරු නෑ නේද? සමීකරණ පාඩමේ තිබ්බු ගාණක්ම තමයි 7 වසරේ. දෙපැත්තට හැම ගානෙම එකක් එකතු කරන්නයි තියෙන්නේ මේ ඔත්තේ සංඛ්‍යාවල. හරි. එහෙනම් ඒක අමාරු නෑ. හරි. එහෙනම් ඊළඟ ලියන්න මාතෘකාව හරි. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. සමචතුරස්‍ර සංඛ්‍යා රටාව සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ඔන්න බලන්න. අපි මේක ඉගෙනගෙන තියෙනවා 6 වසරේ. මේ තමයි එක්වරක් 1 එකේ වර්ගය. ඒ කියන්නේ එකයිනේ. එක්වරක් 1 කියන්නේ අපිට ලියන්න පුළුවන් උඩින් දර්ශකයේ 2 දාන්න. මේ තියෙන්නේ දෙවරක් 2 දෙකේ වර්ගය 4යි. මේ තියෙන්නේ තුන්වරක් 3 තුනේ වර්ගය 9යි. මේ තියෙන්නේ 4 වරක් 4 4 වර්ගය 16යි. අපිට ඇත්තටම තියෙන්නේ 8 වසරේ තියෙන්නේ මෙයාලගේ පොදුපදය හොයන්න. මේ ඔක්කොම ඔයාලා 6 වසර ඉගෙන ගත්තා. මේ බලන්නකෝ. මේක සමචතුරස්‍ර සංඛ්‍යාවක්. එක්වරක් 1 දෙවරක් 2 තුන් වරක් 3 හතර වරක් 4 තව එකක් ඇහුවොත් ඔයාලගේ 5 වරක් 5 25නේ. තව එකක් ඇහුවොත් 6 වරක් 6 26නේ. හරිද? මේ ඔක්කොටම අපි කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. හරි. එහෙනම් ඔයාලා මෙහෙම ලියන්න. සමචතුරස්‍රාකාර समचतुरस्राकार 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 රටාවක් පිළියෙල කළ හැකි සංඛ්‍යා समचतुरस्राकार රටාවක් පිළියෙල කළ හැකි සංඛ්‍යා
සමචතුරස්‍ර සංඛ්‍යා ලෙස හඳුන්වයි. සමචතුරස්‍රාකාර රටාවක් පිළියෙල කළ හැකි සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා ලෙස හඳුන්වයි. එහෙනම් දැන් හොඳ ළමයි වගේ මේ රූප හතර අඳ ගන්න. හරිද? මේ රූප හතර අඳිනකොට ඔයාලා යටින් යට අඳ ගන්න. මේක ඇඳලා ලියා ගන්න. ඇඳලා ලිව්වා. තුන්වෙනි එකත් ඇඳලා ලිව්වා. හතරත් ඇඳලා ලිව්වා. එක කොටුවක එක බෝලයක් අඳින්න. හරි. ඉක්මනට මේ හතර දෙනා අඳින්නකො. එක කොටුවක එකක් අඳින්න, එක කොටුවක එක බෝලයක් අඳින්න. නැත්නම් එක ගොඩේ හොයන්න බැරුව යනවා. හරි. දැන් ඔයාලා මේ වෙනකොට ඇඳලා ඉවර ඇති. මොකද 6 ළමයිට තමයි ටිකක් වෙලා යන්නේ. 8 ළමයිට එච්චර වෙලා යන්නේ හරි. එහෙනම් මේකේ වැඩ ඉවර නම් යටින් ලියන්න 1 4 9 10 25 33ක් 1 4 9 10 25 33ක් යනු සමචතුරස්‍ර සංඛ්‍යා රටාවයි. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවයි. යනු සමචතුරස්‍ර සංඛ්‍යා රටාවයි. හරි. මෙහි පොදු පදය මෙහි පොදු පදය මෙහි පොදු පදය මෙහි පොදු පදය
හොද්දට බලා ගන්න. පළවෙනියා නම් එක්වරක් 1 අපට එකේ වර්ගය කියලා ලියුව හැකි නේද? දෙවෙනියා නම් දෙවරක් 2 දෙකේ වර්ගය. තුන්වරක් 3 තුනේ වර්ගය. ඔය විදියට යනකොට පොදු පදය කියන්නේ n වෙනියා. n වරක් n කියන්නේ n වර්ගය කියලා ලියන්න පුළුවන්. හරිද? n වරක් n කියන්නේ n වර්ගය. එහෙනම් අපි ඔන්න අද සිට සම චතුරස්‍ර සංඛ්‍යාවල පොදු පදය හැවුවොත් මෙන්න මේක තමයි කියන්න ඕනේ. n වල දෙවෙනි බලය. මම මේ පාඩම අවසන් කරලා හැම කෙනාගේම පොදු පදය නැවත අහනවා. හරි? හැම කෙනාගේම පොදු පදය අහනවා. ලැහත් වෙලෙන්ද කියන්න. මෙයාගේ n වර්ගය. එහෙනම් ලියන්න මෙහි පොදු පදය n වර්ගය වේ. n ලියලා උඩින් 2 ලියන්න. මෙහි පොදු පදය n වර්ගය වේ. හරි. ඔයාලා ලියන්නේ n වර්ගය විතරයි ඈ. වෙන මොකුත් ලියන්න එපා. ඔයාලා ලියන්නේ මේක විතරයි. n වර්ගය විතරයි ලියන්නේ. මෙහි පොදු පදය n වර්ගය වේ. හරි. ඔන්න අපි දැන් අලුත් පොදු පදයක් ඉගෙන ගත්තා. මොකක්ද අපි ඉගෙන ගත්තු අලුත් පොදු පදය? n වර්ගය. නැත්නම් n වල දෙවන බලය. හරි. එහෙනම් අපි එයාගේ ගණන් ටිකක් දැන් හදමු. හරි. ලියන්නකො හොඳ ළමයි වගේ පළවෙනි ගාන. නමවන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. නමවන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. හරි. නමවන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. එන අපි හැමෝම හොයමු. හරි. ලියන්නකො පොදු පදය n වර්ගය. 9 වෙනියා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් 9 වර්ග ලියන්නත් පුළුවන් 9 වරක් 9 ලියන්නත් පුළුවන්. හේතුව තමයි 9 වරක් 9 කියන්නේ 9 වර්ගයම තමයි. 9 වරක් 9 9 වරක් 9 81යි. ආපහු පැහැදිලි කරලා දෙන්නම්. පොදු පදේ ලියනවා. සම චතුරස්‍ර කියනකොට පොදු පදේ මෙයා මතක් වෙන්න ඕනේ. n වර්ගය. 9 වෙනිය කියන්නේ 9 වර්ගය නැත්තම් 9 වරක් 9 81. හරි. ඒ ගාන හදාගන්න. ඒක හදලා ඔයාලා ලියන්නට ඕනේ. පහළොස්වන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. 15වන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. මම දැන් අද මේකේ අභ්‍යාස මාලාවත් ගෙදරින් හදන්න දෙනවා. 15වන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. හරි. බලන්න හොඳ ළමයි වගේ ඉක්මනට හොයන්න. දැන් ඉතින් පාඩම ඉවරයි. ඉතාලම ලේසි කොටස් දෙකක් තියෙන්නේ. 15 වන සම චතුරස්‍ර සංඛ්‍යාව සොයන්න. පහළොස්වන සම චතුරස්‍ර සංඛ්‍යාව මං කියලා දුන්නු ක්‍රමයටම යන්න. පහළොස් වරක් 15. කටු වැඩ කොලයක් අරන් ගුණ කරලා බලන්න. කීයද?
15 වරක් 15 225යි. 15 වරක් 15 225යි. හරි. එහෙනම් 225 වනේ. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. එකසිය 44 යනු වලට දැන් මෙහෙම අදපුවම අභ්‍යාසය තනියම හද හැකි. ඊළඟ සතියේ නැවත මම අභ්‍යාසය කියලා දෙන්නේ. 144 යනු 144 යනු කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? 144 යනු කීවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවද? ඔයාලට මේකේ ගාන හදන ක්‍රමයක් නැහැ. පැහැදිලිද? මේකේ උත්තරේ ඔයාලා ගන්න ඕනේ හිතලා. බලන්න පුළුවන් නම් හොයන්න බැරි කමක් නැහැ. ඔක්කොම ලියන්න ඕනේ හිතලා ගන්න. හිතලා ගුණ කරලා බලන්න 144 කියන්නේ කීයවරක් කීයද කියලා. ඊටකට උත්තරේ ගත්තා. නැතුව අපි අර යටියට ලියලා එහෙම හදන්න ක්‍රමයක් මේකට නැහැ. ලොකු පන්ති වලට ගියාමයි තියෙන ඔයාලට නැහැ. අටේ ළමයිට තියෙන එකපාර මේකට උත්තරේ ගන්න බෑ. ගත්තු අය ඉන්නවද? එකසිය 44 කියන්නේ කීවෙනියද? හරි. මම උත්තරය කියන්නම්. 144 කියන්නේ බලන්නකො 10 වරක් 10 කීයද? 100යි. 11 වරක් 11 121යි. 12 වරක් 12 නේද 144 ලැබෙන්නේ. එහෙනම් උත්තර ලියන්න පුළුවන් 12 වන පදය. පැහැදිලිද? 144 ලැබෙන්නේ 12 වරක් 12යි. එහෙනම් 12 වන පදය. හරි. එහෙනම් අපිට සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ ගණන් ටික දැන් ඇති. තව එකම එක සංඛ්‍යා රටාවක් ඉගෙන ගන්නට අපිට තියෙනවා. ලියන්න ඊළඟ මාතෘකාව ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. හරි. ඔයාලට පේනව නේද මම ඔය අදපු ත්‍රිකෝණ සංඛ්‍යා ටික මේ. මේක ත්‍රිකෝණයක් වගේ හද හැකි. මේක වටේට ත්‍රිකෝණයක් හද හැකි නේද? තේරෙනවද? ඔය මේකත් ත්‍රිකෝණයක්. මේකත් ත්‍රිකෝණයක්. මේකත් ත්‍රිකෝණයක්. හැබැයි අපි 6 වසරේ හෙව්වේ 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියද්දි ඔයාලා 5 වසරේ හෙව්වේ 1 ඉඳලා 5 වෙනකන් තියෙන සංඛ්‍යා එකතු කරා. මේ ක්‍රමයට තමයි 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හෙව්වේ. අපි හොයන්නේ දැන් ඒ ක්‍රමයට නෙමේ. මම ඔයාලට මේක ඉක්මනට කියලා දෙන්නම්.
හරි. මේ බලන්න. මේ තියෙන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 1 2කින් ගුණ කරලා දෙකට බෙදුවා. හරිද? බලන්න උත්තරේ 1 වරක් 2 2යි 2 2කින් බෙදුනහම 1යි. උත්තර බලාගන්න මේක පස්සෙත් තමයි මම තේරුම් කරලා දෙනවා තේරුනේ නැත්තම් මේ තියෙන දෙවෙනියනේ 2 ගුණ කරා 3න් බෙදුවා 2කින් දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 6 දෙකට බෙදුවොත් 3යි බලන්න මේ බෝල 3ක් ආව නේද මේක එකක් ආව නේද මේක බලමු මේ තුන්වෙනියනේ තුන්වෙනිය නම් 3 ගුණ කරන්නේ 4ෙන් බෙදන්නේ 2කින් බලමු 6ක් ලැබෙයිද කියලා 3 වරක් 4 12යි 12 දෙකට බෙදුවොත් 6යි 6ක් ආව නේද එහෙනම් දැන් අපි හදන ක්‍රමයට මෙතන 10 ලැබෙන්න ඕනේ ඔන්න බලන්න 1යි 2යි 3යි මේ 4 වෙනියනේ 4 වෙනිය නම් 4 ගුණ කරන්නේ 5න් 4 වෙනිය නම් 4 ගුණ කරන්නේ 5න් බෙදන්නේ 2කින් බලමු උත්තරේ 4 වරක් 5 20යි 20 දෙකට බෙදුනාම 10යි ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන ලේසිම ක්‍රමය ඔයාලට 6 වසරේදී කියනවා 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියලා එහෙනම් හැම ළමයටම සිදු වෙනවා ඔන්න එකේ ඉඳලා 100 වෙනකම්ම ලියලා එකතු කරන්න වෙනව නේද? 6 වසරේ ළමයෙක් නම් 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්නේ එකේ සිට 100 තෙක් සංඛ්‍යා එකතු කරලා. හැබැයි 8 ළමයි එහෙම නෙමෙයි. 100 වෙනියන් හොයන්න කියන්නේ 100 ගුණ කරා 100 එකෙන් බෙදුව දෙක. 50 වෙනිය හොයන්න කිව්වොත් 50 ගුණ කරා 51න් බෙදුව දෙකෙන්. හරිම ලේසියි. 12 වෙනිය හොයන්න කිව්වොත් 12 ගුණ කරා 13න් බෙදුව දෙකෙන්. 4 වෙනිය හොයන්න කිව්වොත් 4 ගුණ කරා 5න් බෙදුව දෙකෙන්. දැන් මං හිතන්නේ පැහැදිලි ඇති ත්‍රිකෝණ සංඛ්‍යාවක් වන ලේසිකම. හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා ළමයෙක්ගෙන් තේරුණා නම් බලන්න කියන්න. අපි අහමු තරුලිගෙන් අහමු. තරුලි කියන්නකෝ 20 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන ක්‍රමය. කියයිද බලමු කියයිද කියලා. 20 ගුණ කරනවා 21න් බෙදනවා 2කින්. ශානියමයි. හරියටම හරි. අපි තව අහමු මෙයාගෙන් අහමු දුලනි විද්‍යාවෙන් අහමු 48 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන ක්‍රමය. 48 වන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන ක්‍රමය. බලමු අපි දුලනි උත්තරය දෙයිද කියලා. හතලිස් ගුණ කිරීම 49 බෙදීම 2කින්. හරියටම හරි. 48 49න් ගුණ කරලා 2කින් බෙදනවා. හැබැයි 6 ළමයෙක් නම් කරන්නේ 1 ඉඳලා 48 වෙනකම් එකතු කරනවා. 8 ළමයි එහෙම නෙමෙයි. අපි තව පිරිමි ළමයෙකුනුත් අහලා බලමු. කියන්න බලන්න රචිනිලාගේ මල්ලි කියන්න 60 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන ක්‍රමය. 60 ගුණ කරනවා 61 බෙදනවා 2කින්. හරියටම හරි. 60 ගුණ කරනවා 61කින් බෙදනවා 2කින්. හරි. හොඳයි ඈ. හරි. එහෙනම් ලියන්න හැමෝම ත්‍රිකෝණාකාර රටාවක්
පිළියෙල කළ හැකි සංඛ්‍යා ත්‍රිකෝණාකාර රටාවක් පිළියෙල කළ හැකි සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. ත්‍රිකෝණාකාර රටාවක් පිළියෙල කළ හැකි සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරි. එහෙනම් හොඳ ළමයි වගේ මේ රූප සටහනත් සමග මෙයා ලියා ගන්න. මේ රූපයත් එක්ක මෙයා. මේකත් එක්ක මෙයා එක ගොඩේ ලියන්න එපා. ඉඩ තියෙන විදිහට එකක් යට එකක් එහෙම ලියා ගන්න. හරි. එහෙනම් යටින් ලියන්න එක එක 3 6 10 15 33 1 3 6 10 15 33 යනු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි. යනු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි.
යනු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි. මෙහි පොදු පදය මෙහි පොදු පදය මෙහි පොදු පදය දැන් එතනින් පස්සේ මුකුත් නොලිය බලා ගන්න. මෙහි පොදු පදය කියලා දැන් හොඳට බලා ගන්න. අපි ඉගෙන ගත්තනේ මම අහේ 5 වෙනියා නම් 5 6න් ගුණ කරා 2ට බෙදුවා. 10 වෙනියා නම් 10 11න් ගුණ කරා 2ට බෙදුවා. පොදු පදය කියන්නේ n වෙනියනේ. සාධාරණ පදය. එහෙනම් මතක ගන්න මෙහි පොදු පදය n ගුණ කරනවා n ධන 1කින්. මේ මෙහෙම ලියන එකේ අදහස තමයි 8 වෙනියා නම් මෙතෙන්ට එන්නේ 9 වෙනියා. ඒ 8ට එකක් එකතු වෙනවනේ. 10 වෙනියා නම් මෙතෙන්ට එන්නේ 11 වෙනියා. 10ට එකක් එකතු වෙනවා. ඊට පස්සේ බෙදීම 2. හරි. එහෙනම් ලියන්න මෙහි පොදු පදය n ගුණ කිරීම n ධන 1. ගුණ කිරීම දැම්මත් නැතත් ප්‍රශ්නයක් නැහැ. බෙදීම 2 වේ. මෙහි පොදු පදය n ගුණ කිරීම n ධන 1 බෙදීම 2 වේ. හරි. මේ වෙනකොට අපි පොදු පද සියල්ලම ඉගෙනගෙන ඉවරයි. සාධාරණ පද සියල්ලම ඉගෙනගෙන ඉවරයි ඈ. හරි. අපි දැන් මේකෙත් පොඩි ගණන් දෙක තුනක් හදලා මේකේ අභ්‍යාස මාලාව ගෙදරින් හදමු. ඉතාලම ලේසි. ගිය සතියකටත් වඩා ලේසි ඈ. හරි. එහෙනම් දැන් යන්කෝ අපි හදන පළවෙනි ගානට. පළවෙනි ගාන 1 3 6 33 යනු 1 3 6 33 යනු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි. 1 3 6 33 යනු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවයි. එක සාධාරණ පදය ලියන්න. සාධාරණ පදය ලියන්න. සාධාරණ පදය ලියන්න. 2 දහවන පදය සොයන්න. දහවන පදය සොයන්න. 3 30 වන පදය සොයන්න. හරි. ආරම්භය ගන්න. දැන් ඔයාලට නම් 10 වන පදය හොයන්න කිව්වොත් එකපාර 10 11න් ගුණ කරලා දෙකෙන් බෙද හැකියි ඈ. හරි. බලන්න එහෙනම් මේ ගණන් තුනම හදමු ටක් ගාලා. එකට උත්තර ලියන්නකො දෙවෙනි ගානටයි තුන්වෙනි ගානටයි ලේසි ක්‍රම දෙකක් තියෙනවා මම කියලා දෙන්නම්. හරි. එකට උත්තරය ලියන්න. එක n ගුණ කිරීම n ධන 1 බෙදීම 2. දෙකට උත්තරේ ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්කෝ. 10 ගුණ කිරීම 11 බෙදීම 2යි. පැහැදිලිද?
10 ගුණ කිරීම 11 බෙදීම 2යි. දැන් තමයි අපි කල්පනාවෙන් කරන්න ඕන වැඩේ. උඩ සංඛ්‍යා දෙකක් හැම වෙලාවකම එනවනේ. එයාගෙන් එක්කෙනෙක් දෙකෙන් බෙදෙනවා. මේ ගානේ දෙකෙන් බෙදෙන්නේ 10. හරිද? මේක දෙකෙන් බෙදෙන්නේ 10. එහෙනම් අපි 10 දෙකට බෙදා ගන්නවා. ඒක ඉතින් කටු වැඩ කොලයක් කරන් බෙදුවත් කමන්නේ අපිට එකපාර 5යි කියලා එනවනේ. අනිත් සංඛ්‍යාව 11 නේද? 10 දෙකට බෙදුනම 5යිනේ. ඊට පස්සේ 11න් ගුණ කරනවා. 5 වරක් 11 55යි. එහෙනම් උත්තරේ ලියන්න පුළුවන් 55යි කියලා. සමහරු කරන්නේ මේක ಗುಣ කරලා දෙකට බෙදනවා. ඒත් හරි. හරි. එහෙනම් අපි බලමු රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 30 වෙනිය නේද? හරි බලන්න ඔයාලා ලියන්න හොයන විදිහ ලියන්න. 30 වෙනිය හොයන විදිහ ලියන්න. 30 වෙනිය නම් 30 ගුණ කරා 31න් බෙදුවා 2. 30 ගුණ කරා 31න් බෙදුවා 2න්. බලන්නකො දෙකත් එක්ක බෙදෙන්නේ කවුද කියලා 30නේ. 30 දෙකට බෙදනවා. 15යි කියලා අපි හැමෝටම පැහැදිලිනේ. එහෙනම් ඉතින් කරන්නේ 31 15න් ගුණ කරනවා. හරිද? 30 දෙකට බෙදුවොත් 15යි 31 15න් ගුණ කරා. 5 වරක් 1 5යි 5 වරක් 3 15යි. 1 වරක් 1 1යි 1 වරක් 3 3යි. 5යි 6යි 4යි. උත්තරේ ලැබෙනවා 465යි. 465යි. හරි නේද? 465යි. හරි. අපි එහෙනම් තව එක ගානක් හදමු. ඊට පස්සේ අපිට අභ්‍යාසයේ ගණන් හදපුවම මේක ඇති. හරි. මේ ගානේ අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදා ගන්නකො. මේකේ අභ්‍යාස මාලාවත් මම ඔයාලට දානවා. හරි. ඊළඟ ගානට යන්න. බලන්න මේ ගාන හදන්න. එකේ සිට 50 එකේ සිට 50 තෙක් ඇති එකේ සිට 50 තෙක් ඇති පූර්ණ සංඛ්‍යාවල එකතුව එකේ සිට 50 තෙක් ඇති පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. එකේ සිට 50 තෙක් ඇති පූර්ණ සංඛ්‍යාවල එකතුව සොයන්න. චුට්ටක් ඔයාලට හිතණ්ඩයි ගාන දීලා තියෙන්නේ. හදන්න විනාඩි 2ක් විතර දෙන්නම්. බැරි වුණාට පස්සේ මම කියලා දෙන්නම්. සමහර අය හදයි විනාඩි 2ක් මම කොහොමද දෙනවා ගාන හදන්න.
බලමු එහෙනම්. 1 සිට 50 තෙක්. ඒ කියන්නේ 6 ළමයෙක් ඔය ගාන හැදුවා නම් එයා කරන්නේ 1 ඉඳලා 50 වෙනකම්ම තියෙන සංඛ්‍යා ටික එකතු කරනවානේ. අපි දන්නවා එයා එහෙම 1 ඉඳලා 50 වෙනකම් තියෙන සංඛ්‍යා එකතු කරා කියන්නේ මේ හොයලා තියෙන්නේ 50 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. එයි අපි කතා කරලා 1 ඉඳලා 100 නම් ඔක්කොම එක් කරන්න ඕනේ කියලා. එහෙනම් 8 ළමයේ ඕක ගාන ඇහුණු ගමන් කරන්නේ මේ තියෙන්නේ 50 වෙනියා. 50 51කින් ගුණ කරා දෙකට බෙදුවා. 50 51කින් ගුණ කරා දෙකට බෙදුවා. බලන්නකො බෙදෙන්නේ 50නේ. 50 බෙදුනොත් 25යි. එහෙනම් 51 25න් ගුණ කරා. 50 බෙදුනොත් 25යිනේ දෙකට. පස්සරක් 1 5යි, පස්සරක් 5 25යි. දෙවරක් 1 2යි, දෙවරක් 5 10යි. 5යි 7යි 2යි 1යි. උත්තරේ ලැබෙනවා 1275යි. නැත්තම් අපිට එකේ ඉඳලා 50 වෙනකන් එක් කරන්න බෑ. අපිට අක් ගාලා මෙහෙමයි හොයන්නේ. දැන් සමහරව එකතු කරලා හදන්න ගියොත් ඒක සෑහෙන අමාරුයි. ඉතින් මේ බණ්ඩ සංඛ්‍යා දෙකයි ගුණ කරේ. 1275යි. හරි. මම දැන් ඔයාලට ඔන්න අභ්‍යාස මාලාව එව්වා. ඒක දැන් නෙමෙයි හදන්නේ. ඒක හදන්නේ ගෙදරින්. හරිද? එහෙනම් අපි දැන් මෙතනින් සංඛ්‍යා රටා පාඩම ඉවරයි. මම දැන් සංඛ්‍යා රටා පාඩම ඉවර කරාට පස්සේ පොදු පද ටික නැවත වරක් ඔයාලෙන් අහනවා. දැන් ඔන්න හොඳට මතක් කරගන්න ඕන නම් බලා ගන්න පොදු පද ටික චුට්ටක්. හරි. එහෙනම් මම ඔයාලෙන් ඉස්සල්ලාම අහන්නම්. දෙකෙන් පටන් ගන්නා දෙකේ ගුණාකාරවල සාධාරණ පදය. දෙකෙන් පටන් ගන්නා දෙකේ ගුණාකාර. අපි අහලා බලමු. චලිල කියන්න බලන්න දෙකෙන් පටන් ගන්නා දෙකේ ගුණාකාරවල පොදු පදය. චලිල නෑ. දෙනෙත් උදාර කියන්න බලන්න. නෑ. ඉෂාන් කියන්න බලන්න දෙකේ ගුණාකාරවල පොදු පද. ඉෂාන් සර් 2 4 6 සාධාරණ පදේ මට ඕනේ. අර එන්න අකුර දාලා කියන්න. නෙත්මි හිරුෂිකා කියන්න බන සාධාරණ පද එහෙනම්. නෙත්මි කියන්නේ. සර් n එකතු කිරීම n එක
දෙකේ ගුණාකාර වලට හරියට බැලුවේ නැද්ද පාඩම? බලන්න නෙත්මි කියන දෙකේ ගුණාකාර වල සාධාරණ පදේ අපි ගිය සතියේ මුලින්ම කතා කරා. හරි. අපි එහෙනම් මං දැන් මතක් කරලා දෙන්නකෝ දැන් ළමයි කියන්නේ නැහනේ. හරි දෙකේ ගුණාකාර වල සාධාරණ පදේ 2යි එන්නේ. තුනේ ගුණාකාර වල සාධාරණ පදේ 3යි එන්නේ. පහේ ගුණාකාර 5යි එන්නේ. 20 ගුණාකාර 20යි එන්නේ. ඔත්තේ සංඛ්‍යා විශේෂ කෙනෙක් මේ 2යින් අඩු කිරීම 1යි. සමචතුරස්‍ර සංඛ්‍යා විශේෂ කෙනෙක් n වල දෙවෙනි බලය ත්‍රිකෝණ සංඛ්‍යා මේ දැන් ඉගෙන ගත්තා. n ගුණ කිරීම n ධන 1 බෙදීම 2. 7 ගුණාකාරවල පොදු පදේ නම් 7යි එන්නේ. 8 ගුණාකාරවල පොදු පදේ නම් 8යි එන්නේ. ඔච්චරයි තියෙන්නේ. හරි. එහෙනම් දැන් ඇති. අය ඔයාලට දැන් මේක ගිය සතියේ පාඩම අයාමතක නම් මම වීඩියෝ එක දාලා තිනවා නැවත බලන්න. බලලා ගණන් හදන්න. දැන් අදත් මම ඔන්න අභ්‍යාසයක් දුන්නා. මේක වීඩියෝ එකත් නැවත දානතර ආපහු බල හැකි ඔයාලට. හරි. එහෙනම් අපි ඔන්න සංඛ්‍යා රටා පාඩම මෙතනින් අවසන් කරනවා. දැන් ඔයාලා ලියන්න අලුත් පාඩමේ නම. අලුත් පාඩමේ නම තමයි දැන් අපිට ලේසි පාඩම් ටික මෙහෙම ඉවර කරපුවාම අමාරු පාඩම් තමයි 8 වසරේ පළවෙනි වාරේ ඉස්සරහට තියෙන වීජීය ප්‍රකාශන සාධක ගොඩක් අමාරු පාඩම් ටිකක් තියෙනවා ඉදිරියට සදිශ සංඛ්‍යා හරි අපි දැන් මේ දෙවෙනියට කරන පාඩම ගොඩාක් ලේසි පාඩම හරි එහෙනම් ලියන්න මාතෘකාව අලුත් පාඩමේ නම පරිමිතිය 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 හරි මේක නම් ඔයාලට හැමෝම දන්න පාඩම පරිමිතිය පාඩම දැන් ළමයිගෙන් ප්‍රශ්න හැමවට උත්තර දෙන්නේ සමහර උත්තර දෙන්නේ නැහනේ හරි මම ඔයාලට මතක් කරලා දෙන්නම් පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පරිමිතිය කියන්නේ? තල රූපයක වටේ දිග. අපි පරිමිතිය කියන්නේ වටේ දිගට. හරිද? තල රූපයක වටේ දිග ඒක පරිමිතිය කියලා කියනවා. ඉඩමක පරිමිතිය නම් ඉඩමේ වටේ දිග. බෝඩ් එකක පරිමිතිය නම් බෝඩ් එකේ වටේ දිග. හරිද? එහෙනම් ලියන්නකො. යම් තල රූපයක වටේ දිග යම් තල රූපයක වටේ දිග එම තල රූපයේ පරිමිතිය ලෙස හඳුන්වයි. යම් තල රූපයක වටේ දිග එම තල රූපයේ පරිමිතිය ලෙස හඳුන්වයි. පරිමිතිය ලෙස හඳුන්වයි. හරි. එහෙනම් දැන් හොඳට අහගන්නකෝ. ඔයාලා හැමෝටම පුළුවන් මෙයාගේ පරිමිතිය හොයන්න. මේ පාඩම ලේසි. පරිමිතිය හොයනවා නම් ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ දිගවල් හතර එකතු කරනවා. නිසා මම දැන් පොඩ්ඩක් මේ කියලා දෙන්නේ 7 වසරේ 6 වසරේ ගානක් ඈ. 8 වසරේ අපිට මේකට වඩා පොඩි වෙනසක් තියෙන කරන්න. එහෙනම් ගාන හදන විදිය මම මේ පෙන්නන්නේ පරිමිතිය කියලා ලියලා ගාන හදන ක්‍රමේ මෙතන දාන්න. 6
12 7 8 ඔය ටික එකතු කරනවා. මම දැන් ගණන් ටිකක් දෙන්න යන්නේ. පළවෙනි ගාන උදාහරණයක් විතර මේ හදන විදිය කියලා දෙන්නේ. අපි දැන් මේ ඔක්කොම එකතු කරනවා. 6යි 12යි 7යි 8යි එකතු කරපු ගමන් උත්තරය 33යි. 33යි සෙන්ටිමීටර්. බලමු. 6යි 12යි 18යි 18යි 7යි 25යි 25යි 8යි 33යි. එහෙනම් මම දැන් ඔයාලට ගණන් ටිකක් දෙනවා. මේ විදිහට හදන්න. රූපය ඇඳා හදන ක්‍රමේ දාලා තමයි ගාන හදන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි උදාහරණ ලියා ගන්න. එහෙනම් හදන ක්‍රම දාලා මේ ගණන් ටික හදමු.
හරිනේ දැන් නම් ඉවර ඇති පළවෙනි එකට උත්තරේ බලමුනේ පළවෙනි එකට එන්නට ඕනේ පරිමිතිය සමානයි 8යි 9යි 7යි 8යි 9යි 7යි එකතු කරන්න හරිද 9යි 8යි 17යි 17යි 7යි කියන්නේ සෙන්ටිමීටර් 24යි පළවෙනි රූපයට සෙන්ටිමීටර් 24යි පරිමිතිය හරි ඊට පස්සේ දෙවෙනි රූපයට අපි යමු දෙවෙනි ගාන පළවෙනි රූපේ මම මකනවා හරි දෙවෙනි ගාන මේකේ පරිමිතියත් අයින් කරන්නම් දෙවෙනි ගානේ පරිමිතිය තමයි 12 දෙකකුයි 7 දෙකකුයි 12 දෙකකුයි 7 දෙකකුයි 12යි 12යි 7යි 7යි හරිද 12යි 12යි 7යි 7යි 12යි 12යි 24යි 24යි 7යි 31යි 7යි 38යි සෙන්ටිමීටර් 38යි ඒ තමයි දෙවෙනි ගානට පිළිතුර සෙන්ටිමීටර් 38යි ඊට පස්සේ අපි යන් තුන්වෙනි ගානට පිළිතුර 22යි 14 දෙකයි 20යි 20යි 40යි 14යි 14යි 28යි සෙන්ටිමීටර් 68යි සෙන්ටිමීටර් 68යි ඒ තමයි තුන්වෙනි ගානට පිළිතුර හරි හතරවන ගාන 11යි 11යි 7යි 7යි 11යි 11යි 7යි 7යි 22යි 29යි 36යි සෙන්ටිමීටර් 36යි පස්වෙනි ගාන 15යි 15යි 8යි 8යි 15යි 15යි 30යි 8යි 8යි 16යි සෙන්ටිමීටර් 46යි සෙන්ටිමීටර් 46යි අවසාන ගාන 20යි 8යි 6යි 6යි මෙයා 6 නම් මෙයාත් 6යි 20යි 8යි 28යි 28යි 6යි 34යි 6යි 40යි එයාගේ පිළිතුර සෙන්ටිමීටර් 40යි ඔන්න මං ගණන් 6ම හදන ක්‍රම දාලයි හැදුවේ ඔයාලත් පුරුදු වෙන්න හදන ක්‍රමේ දාලා ගානක් හදන්න හරි දැන් අපි යනවා ඊළඟ පියවරට තාම 8 වසර නෙමෙයි හරි තවත් අපි පොඩි ගානක් දෙකක් හදලා 8 වසර ගානට යමු ලියන්නක ඊළඟ ගාන තව ගණන් එකක් විතර හදමු ලියන්න ඍජුකෝණාශ්‍රයක
දිග සෙන්ටිමීටර් 15ක්ද දිග සෙන්ටිමීටර් 15ක්ද පරිමිතිය සෙන්ටිමීටර් 50ක්ද වේ. පරිමිතිය සෙන්ටිමීටර් 50ක්ද වේ. පරිමිතිය සෙන්ටිමීටර් 50ක්ද වේ. පරිමිතිය සෙන්ටිමීටර් 50ක්ද වේ. පළල සොයන්න. පළල සොයන්න. පරිමිතිය සෙන්ටිමීටර් 50ක්ද වේ. පළල සොයන්න. හරි පොඩ්ඩක් අර 7 වසරේ ගාණක් නිසා ඔයාලට මම පොඩි අවස්ථාවක් දෙන්නම් බලන්න හදන්න. හරි. අපි බලමු දෙනම් හැදුවද කියලා. හරි ලේසි ගාන. හරි. පරිමිතිය දීලා ඔන්න බලන්නකො. පරිමිතිය දීලා දිග දීලා 15යි. පරිමිතිය 50යි. අපෙන් අහන්නේ පළල නේද? එහෙනම් අපි මේ වගේ ගණන් 7 වසරේදීත් හදලා තියෙනවා 6 දීත් හදලා තියෙනවා. අපි කරන්නේ පරිමිතියෙන් 30ක් අඩු කරනවා. ඇයි ඒ 30ක් අඩු කරේ? මේ පැත්ත 15යි නම් මේ පැත්තත් 15යි. හරි. මේ පැත්ත 15 නම් මේ පැත්තත් 15යි. 50න් 30ක් අඩු කරලා උත්තරයක් ගන්නවා. 20යිනේ. දැන් තමයි පළල හොයන්නේ. ඔය ආපු 20 දෙකට බෙදනවා. මෙන්න පිළිතුර. පරිමිතියෙන් 30ක් අඩු කරා 20යි 20 දෙකට බෙදුවා සෙන්ටිමීටර් 10යි. හදන්න ගන්න. හරි. එහෙනම් අපි අද ලියමු 8 වසරේ පළවෙනි මාතෘකාව. හරිද? හරි. ලියන්න එහෙනම් අපේ 8 වසරේ මාතෘකාව තමයි අපි අද ඒකේ ගණන් හදන්නේ නැහැ. නමුත් අපි ඒක ඉගෙන ගන්නවා මොකද්ද පළවෙනි මාතෘකාව ඈ. ලියන්න සංයුක්ත 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 තල රූපවල පරිමිතිය සෙවීම. සංයුක්ත තල රූපවල
පරිමිතිය සෙවීම සංයුක්ත තල රූපවල පරිමිතිය සෙවීම සංයුක්ත තල රූපවල පරිමිතිය සෙවීම හරි අපි අද මේක ඉගෙනගෙන නතර කරමු මේ බලන්නකෝ මේක ත්‍රිකෝණය හරිද මේක සමචතුරස්‍රයක් මේක සමපාද ත්‍රිකෝණයක් මේ තියෙන්නේ තල රූපයක් මේ තියෙන්නේ තල රූපයක් මම කරන්නේ ඔය තල රූප දෙක අරගෙන හරිද මෙන්න මෙහෙම සකස් කර ගන්නවා පැහැදිලිනේ සමචතුරස්‍රයයි ත්‍රිකෝණය අරගත්තා දැන් ඔයාලට පැහැදිලි මෙතන තියෙන්නේ තල රූප දෙකක් හරිද තල රූප දෙකක් එකතු වෙලා තමයි මේක හැදුනේ එහෙනම් අපි මෙන්න මෙයාට කියන නම තමයි සංයුක්ත තල රූපය ඒ කියන්නේ තල රූප එකකට වඩා අරගෙන හදාගත්තු කෙනෙක් මේක සංයුක්ත වෙන්නේ නැහැ එක්කෙනෙක් නිසා මේක සංයුක්ත වෙන්නේ නැහැ එක්කෙනෙක් නිසා මේක සංයුක්ත තල රූපයක් හේතුව දෙන්නෙක් ඉන්න නිසා පැහැදිලිද තුන් දෙනෙක් හිටියත් සංයුක්තයි හතර දෙනෙක් හිටියත් සංයුක්තයි එක්කෙනෙක් හිටියත් සංයුක්ත නැහැ ලියන්න එහෙනම් තල රූප එකකට වඩා තල රූප එකකට වඩා වැඩි ගණනක් එකතු වීමෙන් සෑදෙන තල රූප එකකට වඩා වැඩි ගණනක් එකතු වීමෙන් සෑදෙන තල රූප සංයුක්ත තල රූප ලෙස හඳුන්වයි 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 හරි අපි මේකේ පාදයක් සෙන්ටිමීටර් 5යි කියලා ගත්තොත් මෙයාගේ පරිමිතිය හොයන්නේ මෙන්න මෙහෙමයි ඔන්න හොඳට බලාගන්න මෙයාගේ පරිමිතිය හොයන්නේ මේ පාදේ 5යි හරිද මේ පාදේ 5යි 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 මෙයාව ගන්නෙ නෑ පරිමිතිය කියන්නේ වටේට යනකොටනේ මැද්දෙන් යන රේඛා ගන්න එපා කවදාවත් පරිමිතිය හොයන්න හරිනේ එහෙනම් මෙයාගේ පරිමිතියට නම් මතක තියාගන්න මේ මැද රේඛා ඛණ්ඩ එන්නේ නැහැ. එහෙනම් ඔන්න 5 10 15 20 25. 5 10 15 20 25. අපිට තියෙනවනේ දෙතන 5 ඒවා 5ක් තියෙනව නේද? එහෙනම් අපිට පුළුවන් විනාඩි 10කට වැඩි. 5 ගුණ කරන්න 5. 5 ගුණ කරන්න 5න් සෙන්ටිමීටර් 25. සෙන්ටිමීටර් 25යි. හරි නේද? සෙන්ටිමීටර් 25ක් ආපුදී පැහැදිලි ඇතිනේ දැන්. මෙයාගේ මේ තියෙන සංයුක්ත තල රූපයක් මැද පාදේ ගන්නෙ නෑ. වටේට තියෙන දිගවල් ටික ගත්ත පහේ ගොඩවල් 5යි. හරිද සුවහස්? පහේ ගොඩවල් 5යි. උත්තරේ 25යි ඈ. අපි ඔන්න මේකෙදි දීර්ඝ වශයෙන් කතා කරන්නේ ලබන සතියේ. 8 වසරේ ලේසිම ලේසි එක ගානක් විතරයි අද හැදුවේ. හරි.
එහෙනම් දැන් අපි මේක ඉක්මනට ලියා ගන්න. එතකොට අදට පාඩම අවසానයි. හරි මේ රූපේ ඇඳලා පරිමිතිය ඉක්මනට දාගන්න. දැන් සමහර ළමයි ගණන් කරද්දී 5ව 6ක් එයි. ඒ මේ පාදයක් අරගෙන එකයි ඈ. මේ පාදේ ඉන්නේ නැහැ. අපි ඒක ලබන සතිය හදනවා. ඔයාලට මේ ටියුට් එකක් ගන්න තියෙනවා. මම ඒක දිනයක් දෙන්නම් WhatsApp group එකට දාන්නම්. එදාට සම්මානිකෙන් ගන්න. අද හෙටම යන්න එපා. මම ඔයාලට දිනයක් දෙන්නම්. එදාට යන්න. දවස් දෙකක් විතර දෙන්න. ඒ දවස් දෙකේ ගිහිල්ලා ගන්න. හරි නේද? එහෙනම් අපි ලබන සතිය ඊට ටික හදමු. ඔයාලා අභ්‍යාසය කරලා තියන්න. මම WhatsApp group එකට දාලා තියෙන අභ්‍යාසය. හරි. එහෙනම් අදට පාඩම අවසానයි. ආයිබෝවන්. ආයිබෝන් iPhone sir. හොඳයි. ආයිබෝන් ආයිබෝවන් සර්. හොඳයි හරි ඈ.